සාදුකාරයක් පවත්වන්න හැම මෙතන. සාදු කියන්නේ හැම දෙනා. තෙරුවන් සරණයි. සාදුකාරයක් පවත්වන්න හැම දෙනා. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ හැම දෙනා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උන්නමේ උදකං වට්ටං
යතා නින්නං පවත්තති ඒව මේව ඊතෝ දින්නං භේතානං උපකප්පති යතා වාරි වහපුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නං භේතානං උපකප්පති තී බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, අම්මඩුව රංවල ගොඩකෙවල පදිංචි ඩී.කේ. අමිතා දේවගිරි මෑණියන් අද විශේෂ පින්කමක්, ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පවුලේ හැමදෙනාමත් එකතු කරගෙන පුබුදු කරුණාරත්න පුතා, ඒ වගේම සමිතා කරුණාරත්න දුව සහ ගුණසේකර පවුලත් දේවගිරි පවුලෙත් හැමදෙනාම එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. දම්සතර රූපවාහිනී නාලිකාවත් සම්බන්ධ කරගෙන ඔබත් බණ අහලා රටටත් බණ අහන්න ඉඩ හදලා දීලා ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. මේ ධර්මදේශනාමේ පින්කම මේ විදිහට සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ උපන්දින 3ක් විශේෂයෙන් සිහිපත් කරන්න. ඒ එක උපන්දිනයක් තමයි අද මේ දායකත්වයේ දරලා කටයුතු කරන මේ පින්කමෙහි ඩී.කේ. අමිතා දේවගිරි මෑණියන්ගේ. ඒ වගේම එතුමියගේම සහෝදරිය නේද කුසුමා දේවගිරි ඒත් උපන්දින. ඒ වගේම විශේෂයෙන්ම මෙතන තියෙන වටිනාකම තමයි මෙතන ඉන්න අම්මා ඇවිල්ලා බණ අහන්න මේ දේවගිරි අමිතා දේවගිරි අම්මගේ මෑණියෝ, ඒ තමයි එච්.එම්. ලොකුමැණිකේ උපාසිකා. ඒ ආදරණීය අම්මාගෙත් උපන්දිනයේ සිහිපත් කරලා මේ හැම දිනාටම ආශිර්වාද කරලයි අද මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒකම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා විභාගවලට ඉදිරිපත් වෙන දරුවන්ට ආශිර්වාද කරන්න. ඒ අතර පුබුදු සමිතා මේ දරුවෝ දෙන්න. ඒ වගේම පවුලේ සියලු දරුවන්, ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න ඉන්න දරුවෝ, ඒ හැමෝටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පවුල් දෙකේම පොදුවේ හැමෝටම නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා මේ පින්කම සිද්ධ කෙරෙනවා. ඒ වගේම ඉතින් පින්කමක් කරනකොට අපිට උදව් උපකාර කරන අයත් ඉන්නවනේ නේද? ඒ හැමෝටමත් පොදුවේ ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝවාසී හැමෝටමත් ආශිර්වාද කරනවා. අපිටත් ආශිර්වාද කරලා තියෙනවා. මේ කටයුත්ත මේ විදිහට සිද්ධ කරලා පින් දෙන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා. ඒ තමයි මේ දේවගිරි පවුලේ අපේ අමිතා දේවගිරි මහත්මියගේ ආදරණීය තාත්තා ඩී.කේ. ගුණසේකර දේවගිරි මහත්මයා. හරි නේද? ඒ වගේම ස්වාමි පුරුෂයාට පින් දෙන්න බලාපොරොත්තු වෙන ඔබතුමී. ඒ තමයි පී.කේ. කරුණාරත්න මහත්මයා. ඒ වගේම කේ.ජී. පුංචිමැණිකේ කිරි අම්මා, ඒ වගේම පී.ජී. සිරිවර්ධන මාමා, ඒ වගේම පී.ඒ. පොඩිමැණිකේ නැන්දනි, ඒ වගේම එච්.එම්. පියදාස මාමා, ඒ වගේම එම්.එම්. විජේරත්න මාමා සහ දේවගිරි පවුලේ මියගිය සියලු දෙනාටත්, කරුණාරත්න පවුලේ මියගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම පින්කමත් එක්ක එකතු වෙලා ඉන්න අයගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් දෙන්න මේ පින්කම සිද්ධ කෙරේ. මම ලොකු ඉස්සරයක් කිව්වනේ නේද? දැන් මේ ප්‍රාර්ථනාවන් මේ විදිහට සිද්ධ කරන්නත් ඒ වගේම මේ පින් අනුමෝදන් කළ යුතු අයට පින් දෙන්නත් කරන්න ඕනි දෙයක් දැන් තියෙනවා. මොකද්ද?
මොකක්ද ඒ කරන්න ඕනේ දේ? බණ අහන එකනේ නේද? බණ අහන්න ඕනේ. ධර්මදේශනාවක අපේ තියෙන ඉලක්කගත අරමුණ. එහි පළවෙනි කාරණය තමයි සුණාත හොඳට බණ අහන්න ඕනේ. දෙවෙනි කාරණේ ධාරේත මතක තියාගන්නත් ඕනේ. ඒ වගේම අපේ ජීවිත අපි හදාගන්නත් ඕනේ. ඒකට කිව්වා චරාත කියලා. මේ ඉලක්කගත අරමුණු වලට අද ධර්මදේශනාව අපි පවත්වගෙන යන්න ඕනේ. එතෙන්දි සිත කය වචනය කියන තුන්දොර මනාව සංවර කරගෙන නේද? හොඳට බණ ටික අහන්න ඕනේ. පින්වතුනි මම අද ධර්මදේශනාවට ප්‍රවේශය ගන්න පුංචි කවියකින්. බලන්න. හතු පිපෙන පොළවේ. අහලා තියෙනවද? කටු පිල පතොක් පැලවේ. පෑගුණොත් වනවේ. එයම කෙනෙකුගේ දුකට මුල වේ. හතු පිපෙන පොළවේ. හතු කියන්නේ හරි මෘදු දෙයක්නේ. එව නේද? ඒ නිසා නේද මේ හතු වල ඉක්මනින්ම පණුව හැදෙන්නේ. හතු වල බොහොම ඉක්මනින් පණුව හට ගන්නවානේ. මෘදු නිසා. කවියා කියනවා හතු පිපෙන පොළවේ. හතු හැදෙන්නේ කොහෙද එහෙනම්? මේ පොළොවේම තමයි. නේද? වෙහි කාලවලට එහෙම හතු හැදෙනවා. නේද? ඊගාවට අග්ගඤ්ඤ සූත්‍රෙත් පැහැදිලි කරනවා නේද? භූමි පප්පටක කියලා. අහලා තියෙනව නේද? ලෝක විනාශය සිද්ධ වුණාට පස්සේ කල්ප අවසානයේ නේද? හැදෙන හතු වර්ගයක් ගැන සඳහන් කරනවා. ඒකේ සඳහන් වෙන්නේ භූමි පප්පටක කියලා. එතකොට අදත් හතු හැදෙනවද නැද්ද? හැදෙනවා. වැහි කාලේ නේද? හතු හැදෙනවා. කවියා ලියනවා හතු පිපෙන පොළවේ. එහෙනම් හතු හැදෙන්නේ මේ පොළවේ. හතු හැදෙන මේ පොළවේ කටු පිල පතොකුත් පැලවෙනවලු. කටු පිල පතොක් පැලවේ. එහෙනම් මේ පොළොවේම කටු පිල පතොකුත් හැදෙනවා. පෑගුණොත් වනවේ. කටු පිල පතොක් පෑගුණොත් මොකක් වෙනවද? වන වෙනවා. තුවාල වෙනවා. පැසවනවා. කවිය කියනවා එයම කෙනෙකුගේ දුකට මුල වේ. ඇත්තටම ඕකමද ඔය කිව්වේ? මොකක්ද එහෙනම් ඔය කිව්වේ? බලන්න ලස්සන පාඩමක් තියෙනවා. හතු පිපෙන පොළවේ හතු වැනි මෘදු මොලොක් මිනිස්සු ඉන්න මේ පොළවෙම කටුපිල පතොක් වැනි නරක මිනිස්සුත් ඉන්නවා. සැරපරුස මිනිස්සුත් ඉන්නවා. ඇසුරට නුසුදුසු මිනිස්සුත් ඉන්නවා. කවියා කියනවා පෑගුණොත් වනවේ. ඒ වගේ අයගේ ඇසුරට අපි ලක් වුණොත් මොකද වෙන්නේ? ඒ අය විතරක් නෙවෙයි විනාශ වෙන්නේ. කවුද? අපිත් විනාශ වෙනවා. තේරුණාද කියන දේ? සමාජයේ ජීවත් වෙනකොට කටයුතු කරනකොට බොහොම පරිස්සමෙන් මොකද කරන්න ඕනේ? ජීවත් වෙන්න ඕනි, වැඩ කරන්න ඕනි, කටයුතු කරන්න ඕනි. හැම මිනිස්සෙක් එක්කම අපිට එකම විදිහට වැඩ කරගෙන යන්න බෑ. හැබැයි ආමුදුරුව මෙතෙන්දි බනට කියන්නේ නැහැ අපි මිනිස්සුත් එක්ක තරහ වෙන්න ඕනි කියන එක. අපි දැනගන්න ඕනි ඒ අය කොහොමද? ඒ තැන් වලින් තබාගෙන කටයුතු කරන්න. එහෙම නැතුව කටයුතු කරන්න ගියොත් ඒ අය විතරක් නෙමෙයි විනාශ වෙන්නේ. කවුද? තමනොත් විනාශ වෙනවා. අපි කවුරුත් මැරෙන මිනිස්සුනේ. එහෙමනේ නේද? හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඔබත් මමත් අපි කාටත් මේ ධර්මතාවය පොදුයි. එහෙමනම් මේ ඉන්න පුංචි කාලේ ජීවිතේ ගොඩනගන්න ඕනි වටිනාකමක් ඇති විදිහට. කොහොමද ගොඩනගන්න ඕනි? නොවටිනා මිනිහෙක් විදිහට නෙමෙයි ගොඩනගෙන්න ඕනි ජීවිතේ. වටිනා මිනිහෙක් විදිහට. ඒක ගමට, තමන්ගේ නිවසට, පන්සලට, රටට නේද? හැම තැනටම වටින මිනිහෙක් විදිහට තමයි මොකක් වෙන්න ඕනේ? ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම ජීවත් වෙලා මැරිලා යන්නත් ඕනේ. අර නන්දාමාලිනී මහත්මිය කියන්නේ දහසක් ඉපදී මිය යන පොළවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි. මා මල බව මුළු ලොවට දැනෙන ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි. ගානකුත් දාලා තිනවා. කීයයි කියලා? 1000ක්.
නේද? දහසක් ඉපදී මිය යන පොළොවේ කියන්නේ මේ පොළොවේ ඕනිතරම් මිනිස්සු ඉපදෙනවා මිය යන. මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි. ඒ වගේම මාත් හැමදාම ඉන්න ඉපදිච්ච කෙනෙක්ද? නෑ. ගීත රචකයක් ලියනවා මා මල බව මුළු ලොවට දැනෙන ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නේ. තේරුණාද කියන්නේ? සා නිකා මොහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා මිය ගිහිල්ලා හරියන්නේ වටිනා මිනිහෙක් විදිහට මොකක් වෙන්න ඕනේ? ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන කාලේ මැරුණත් අනේ මේ මිනිස්සයා හිටියානම් කියන තැන වචන කාගෙන් පිට වෙන්න ඕනේ? ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පිට වෙන්න ඕනේ. මම අර කවියෙන් කියන්න උත්සාහගත්තු තැනින් අපි ධර්ම දේශනාව අද ආරම්භ කරමු. ඔබ මේ කරන සත්පුරුෂ ක්‍රියාවත් එක්ක. ඇත්තටම අද අපි සිහිපත් කරන්නේ උපන් දිනනේ නේද? උපන් දින සිහිපත් කරලා ආශිර්වාද ගන්න බලාපොරොත්තු වෙන්නේ කාට පින් දීලාද? මියගිය ඥාතීන්ට පින් දීලා. ජීවත්ව ඉන්න අයට ආශිර්වාද කර. බලන්නකො මේකේ තියෙන වටිනාකම. තේරුණාද කියන්නේ? උපන් දින 3ක්. උපන් දින 3 සිහිපත් කරලා බණ කියලා පින් දෙන්න හදනවා කාටද? තාත්තට නේද? ඒ වගේම මියගිය ස්වාමි පුරුෂයාට, පරපුරේ මියගිය ඥාතීන්ට. මේ අපේ අඩිතාලම, අපේ අත්තිවාරම මේ අපි සිහිපත් කරන්නේ. මේ නම් ලිස්ට් එක නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. තේරුණාද කියන දේ? එතකොට කොයිතරම් ඔබ සත්පුරුසයිද? තේරුණාද? ඊළඟට ජීවත්ව ඉන්න අම්මට ආශිර්වාද කරනවා. විභාගවලට ඉදිරිපත් වෙන්න ඉන්න අපේ අනාගතේ දරුවන්ට ආශිර්වාද කරනවා. තේරුණාද? බණ අහන්න ඇවිල්ලා ඉන්න හැමෝටමත් ආශිර්වාද කරලා ලස්සන පින්කමක් කරනවා. මේ පින්කමේ අද මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පින් අනුමෝදන් වෙන හැටි පිළිබඳවයි. මොකක් ගැනද? අපි දැන් ගොඩාක් පින්කම් කරනවනේ නේද? ඉතින් ඒ සඳහා අදාළ සූත්‍ර දේශනාවත් මම අද අරන් ආවා. මේක නිකාම්ම කියලා දීලා හරියන්නේ. අදාළ සූත්‍ර දේශනාවේ තියෙන ගාථා ටිකත් එක්කමයි අපි කතා කරන්නේ. තේරුණාද? සූත්‍ර දේශනාවේ නම ඕගොල්ලෝ දන්නවා. තිරෝ කුඩ්ඩ සූත්‍රය. අහලා තියෙනව නේද නම? අහලා තියෙනවද නැද්ද? ආන්ගේ සූත්‍ර දේශනාවත් එක්ක ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගත කාරණත් එක්ක ගාථා පාඨත් එක්ක අද අපි ධර්ම දේශනාවේදී ඉගෙන ගන්නවා. මොකක් ගැනද? මියගිය අය කොහොමද පින් අනුමෝදන් වෙන්නේ කියලා. තේරුණාද? මේවා අද තියෙන ප්‍රශ්න. මේවා අද තියෙන සමහරු කතා කරනවා මිය ගියාම කෙනෙකුට gedara පින් දීම හොඳද? බුදුන් ඇඳලා බුද්ධ පූජාව තියලා නිවසේ පින් දීම හොඳද? දැන් ගොඩාක් කාරණාවල් වලට උත්තර තියෙනවා මේකස්. තේරුණාද කියන්නේ? දැන් ඔයගොල්ලොත් හරියට පින්කම් කරනවනේ. එහෙම නේද? අදත් මේ කරන්නේ මොකද්ද? පින්කම. අදත් මේ පින්කම කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි සිද්ධ කරගත්තා වූ පින කාට අනුමෝදන් කරන්නද? මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන්න. අපි මේකේ අන්තර්ගත කාරණා ටිකත් එක්කම කතා කරමු. නැත්තම් කාලය මදි වෙන නිසා. බලන්න. පළවෙනි ගාථාවේ සඳහන් වෙනවා තිරෝ කුඩ්ඩ සූත්‍රයේ. තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සිංගාටකේසුච ద్వාර බාහාසු තිට්ඨන්ති ආගන්්වාන සකංගරං. ඔය පාලි. අපි බලමු මේකේ සිංහල තේරුම. මෙන් බලන්න. പ്രേත ලෝකයේ උපදින ඥාති പ്രേතයෝ. ඒතකොට මියගිය අය පොදුවේ හඳුන්වන්නේ මොකක් කියලාද? හඳුන්වන නම තමයි මොකක් කියලාද? പ്രേත කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒකයි මේ කියන්නේ ඥාති പ്രേතයෝ. තමන් පෙරවිසූ ගෙය. මියගිය പ്രേතයා මොකක් කරනවලුද? තමන් පෙරවිසූ ගෙය කරා පැමිණි එනවලු. දැන් പ്രേත ආත්මික ඉපදුනහම තමන් මිය ගිහිල්ලා කොහෙට එනවා කියලා කියනවද? තමන් පෙරවිසූ ගෙය කරා පැමිණි. ඇවිල්ලා පින් අනුමෝදන් කරන ඥාති මිත්‍රයාගේ තමාගේ ගේසේ සලකයි.
දැන් අපේ ඥාතීන්ට පින් දෙන්නේ කවුද? අපිනේ නේද? තමාගේ ගේසේ සලකාගෙන ඒගොල්ලෝ කොහෙට දෙනවා කියන්නේ? ගෙදෙට්ට එනවා. ඇවිල්ලා මෙන්න මේ තැන්වල ඉන්නවලු. බිත්තියෙන් පිටතද ගෘහ සංදි බිත්ති සංදි සතරමං සංදිවල දොර උළුහව් අසල බලා සිටිති. මට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. කොහෙද මේ මියගිය ඥාතීන් ඇවිල්ලා ඉන්නවා කියන්නේ? බලන්න මේකේ තියෙන ඔක්කොම ඔය බිත්තියෙන් පිටත. එහා පැත්තේ. තිරෝකුඩ්ඩ කියන්නේ ඒකනේ නේද? එහා පැත්ත කියන්නේ. ඊළඟට ගෘහ සංදි. මොනවද ගෘහ සංදි කියන්නේ? ගෘහ කියන්නේ ගේ සංදි කියන්නේ මුළු. අර වගේ මුළු. ඇයි මේ මුළු සහිත තැන්වල ඉන්නේ? හානියක් නැති හින්දා. දැන් අර මුල්ලට අපි කවුරුත් යන්නේ යන්නත් බෑ අපිට මේ මුල්ලට. මං කියන දේ තේරුණාද? පැහැදිලිද කියන්නේ? ඉන්නව බලාගෙන එළු. ගෘහ සංදි, බිත්ති සංදි. ඊළඟට සතරමං සංදි වල. දැන් ඔය අපි නිකන් කතාවටත් කියනව නේද? සමහර හතරමං හන්දි වලින් එහෙම යනකොට പ്രേත ගඳක් ආවා කියලා කියනව නේද? හොඳට අහගන්න මේක අපිට ගොඩාක් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. දැන් මේ බණ අහන්නේ ඔබ විතරක් නෙමෙයිනේ රටත් අහනවනේ නේද? ලොකු පාඩමක් අපිට දෙන්න පුළුවන් මේ හරහා. ඊළඟට දොර උළුහව් අසල. අර උඩ දොර උළුහව් උඩ. ඒ තැන් වල ඉන්න බෑ කාටවත්. අර ඔබ කපොළු එහෙම තියලා තියෙන කවුළු ග්‍රිල් කියලා අපි කියන්නේ. ආන් ඒ තැන් වල බලාගෙන ඉන්නවා. මොනවදයි කියලාද? අන්න හරි. මොනවදයි කියලාද බලන් ඉන්නේ? පින් දෙයි කියලා. මෙන් බලන්නකො ඊළඟට. පහූතේ අන්නපානම් හි කච්ච බොජ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්ම පච්චයා. මේකේ තේරුම් බලන්නකො. බොහෝ වූ ආහාර පානද කෑ යුතු බිඳිය යුතු දේ පිළියෙලව ඇත. දැන් ඔන්න අපේ ගෙවල් වල හැදෙනව මොනවද? කන බොන දේවල් පිළියෙලව ඇත. පිළියෙල වෙනවා. මෙතෙන්දි විශේෂයෙන් මේ කියන්නේ මංගල භෝජන ආදී සංග්‍රහ කියලා අපි කියන්නේ. ඔය හැමදාම උයන විදිහ නෙමෙයි. ටිකක් වැඩිපුර දෑ හැදෙනවනේ. ඒ වගේ අවස්ථාවන් වලදී. ආන් ඒ වගේ අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවන්හිදී පවා ඒ പ്രേත ලෝකයේ උපන් සත්වයාගේ පෙර කරන ලද අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑහිත මිතුරෙක් ඔවුන් සිහිපත් නොකරයි. ඔන්න අපේ අඩුවක් මේ කියන්නේ. දැන් අපි විශේෂයෙන් ලෑස්ති කරන දේවල් තියෙනවා. තේරුණාද? හදලා අපිම කාලා ඉවර කරනවා. හැබැයි කවුරුවත් සිහිපත් කරන්නේ කාවද? අපේ නමින් මියගිය ඥාති. දැන් මේ කියන්නේ ඒකයි. එතකොට මොකද වෙන්න ඕනි එහෙනම්? ඒ වාගේ මංගල සම්මත අවස්ථාවන් වලදී විශේෂයෙන් යමක් කරන අවස්ථාවන් වලදී අපි මොකද කරන්න ඕනි එහෙනම්? අපේ මියගිය ඥාතීනුත් සිහිපත් කරලා ඒ අයටත් මොකක් කරන්න ඕනද? පින් අනුමෝදන් කරන්න ඕනි. මේක කියන්නේ ඒකයි. බොහෝ ආහාර පාන තියෙනවා, කන දේවල් සහ බොන දේවල්. හොඳට අහගන්න මේක ඇස්සේ. හැබැයි ඒවා කොච්චර හදලා තිබුණත් ඒක අපිම කාලේ ඉවර කරනවා මිසක අපි දෙන්නේ නැල්ලු කාටද? පින දෙන්නේ නැල්ලු කාටද? මියගිය ඥාතීන්ට. මේ බලන්න. ඒ പ്രേත ලෝකයේ උපන් සත්වයාගේ පෙර කරන ලද අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑ හිත මිතුරෙක් ඔවුන් සිහිපත් නොකරයි. මෙතන වචනයක් තියෙනවා තව. මොකද්ද? අන්න. ඇයි අපිට ඒ අයව මතක් වෙන්නේ නැත්තේ? අපේම තියෙන දුර්වලතාවයක්ද? නෑ. ඒගොල්ලන්ගෙත් තියෙනවා මොකද්ද? අකුසල කර්මය. තේරුණාද කියන්නේ? මියගිය ඥාතීන්ට ඕනි වෙලාවට පින් ගන්න පුළුවන්ද? එහෙම පින් ගන්න බෑ. සූත්‍ර දේශනාවට පසුබිම් කතාව බහලා තියෙනවනේ. කල්ප 92කට කලින් නේද? දානේ හොරා කාපු පිරිසක් නෙමේ පින් ගන්න බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරුන්ට වෙන් කරපු දානේ ඔරෙන් කෑව. කල්ප 92කට කලින්. විශාල කාලයක්. තේරුණාද? අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ බිම්බිසාර රජුරුවන්ගෙන් තමයි මේ අයට පින් ගන්න හම්බ වෙන්නේ. එහෙමනම් ඒ പ്രേත ආත්මවල ඉපදිච්ච අයගේ කර්ම ශක්තියින් ගෙවිලා ඉවර වෙන්න ඕනි මොකක් ලබන්න නම්? පින ලබන්න නම්. මං කියන දේ තේරුණාද?
මෙන් බලන්නකො පොඩි කතාවක් අපි මෙතෙන්ට එමු ආයේ. සැරියුත් හාමුදුරුවෝ දවසක් පිණ්ඩපාත යනවා. කවුද සැරියුත් හාමුදුරුවෝ කියන්නේ? බුදුහාමුදුරන්ගේ දකුණත් සව් හාමුදුරුවෝ. ධර්ම සේනාධිපති හාමුදුරුවෝ. ප්‍රඥාවට අග්‍ර හාමුදුරුවෝ. ඇහැල මලේ පාටින් යුක්ත ලස්සන හාමුදුරුවෝ. තේරුණාද කියන්නේ? පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට සැරියුත් හාමුදුරන්ට ඇහෙනවා කතා කරනවා කවුද? මොකක් කියලාද කතා කරන්නේ? පුතේ කියලා. මොකක් කියලාද කතා කරන්නේ? පුතේ කියලා. අහලා තියෙනව නේද කතාව? අපි කෙටියෙන් ගමු. බැලුවා නෑ. පේන්නේ නෑ කවුද? වඩි. ආය ඇහෙනවා. කවුද? පුතේ කියලා කතා කරනවා. තේරුණා? බැලුවා නෑ. රහතන් වහන්සේලාට තියෙනවා ඔබ මම දන්නවා අපිට නොපෙනේ නැහැ. දැන් මේ පියවිහෙයින් බැලුවාට අපිට නොපෙනෙන දේවල් මේ පරිසරය තුල තියෙනවද නැද්ද? ඕනිතරම් තියෙන. හිත දියුණු කරපු රහත් උතුමන්ලට ඒ නොපෙනෙන දෑත් මොකක් වෙනවද? පේනවා. මං කියන දේ තේරෙනව නේද ඔබට? සරියුත් හාමුදුරුවෝ අර නොපෙනෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? බලනකොට සරියුත් හාමුදුරුවෝ දකිනවා කවුද? එක්තරා ප්‍රේතියක්. කවුද මේ ඇවිල්ලා ඉන්නේ? එක්තරා ප්‍රේතියක්. ප්‍රේතියක් තමයි සරියුත් හාමුදුරුවන්ට කතා කරන්නේ මොකක් කියලාද? පුතේ කියලා. ඒ ගමන සරියුත් හාමුදුරුවෝ මදක් නැවතිලා අහනවා ඔබ කවුද? බලනකොට අතීත ආත්මයක සරියුත් හාමුදුරුවන්ට අම්මා වෙලා තියෙනවා. කවුද? මේ ප්‍රේතිය. එදායින් පස්සේ ඇයි ඉපදිලා තියෙන්නේ කොහෙද? ප්‍රේතාත්මයක. තේරුණාද? එදා ඉඳලා ඇයි පස්සේ ඉඩක් හම්බ වෙනකන්. හැබැයි ඉඩ හම්බුනේ නැහැ. මොනව බලාගෙන දෙන්නේ? දැන් මෙතන කියනවා නේද? කර්මයේ තියෙනවා ඒ නිසා පින් දෙන්නේ ඉඩ හැදෙන්නේ නැහැ. ඒ ඉඩ හැදෙනකන් ඉතින් එන. තේරුණාද කියන්නේ? ඇවිල්ලා ඔන්න සරියුත් හාමුදුරුවන්ගෙන් පින් ගන්න දැන් මගේ හැදිච්ච තැන තමයි අර හමුව සිද්ධ. ඒ ගමන අහනවා විස්තර නේද? කතාව අපි දන්නවා. එතකොට කියනවා මම අතීත ආත්මික ඔබ වහන්සේගේ අම්මා. මම පින් බලාපොරොත්තුෙන් එන්නේ. දැන් රහතන් වහන්සේ නමක් කියලා පින්කමක් නොකර පින් දෙන්න පුළුවන් දම්? බැහැනේ. එහෙම දෙන්න බැහැ. දැන් ඔයගොල්ලෝ අද මේ මොකද්ද කරන්නේ? පින්කමක් කරනවා. පින්කමක් කරලා මොකද්ද කරන්න හදන්නේ? පින් දෙන්න හදනවා. දැන් සරියුත් හාමුදුරුවොත් මොකක් කරන්න ඕනේද එහෙනම්? පින්කමක් කරන්න ඕනේ. පින් දෙන්න. උන්වහන්සේ කාරණා දැනගත්තා. පසුදා පිණ්ඩපාතේ ගියා. හාමුදුරුවරුන්ට දානෙ පිළිගැන්නුවා. පෙන් සහ පිරිකරද සමග ඒ පින අනුමෝදන් කළා කාටද? අර මියගිය අතීත භවයේ අම්මට. ඇය එයින් මිදිලා කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලැබපු බව දේශනාව තුල සඳහන් වෙනවා. ඔය පින් අනුමෝදන් වෙච්ච තැනක් දේශනාව තුල සඳහන් වෙනවා. මම ඔය කෙටියෙන් මතක් කළේ. එහෙමනම් ඒ අකුසලය සිද්ධ කරපු කෙනාගේ പ്രേත ලෝකයක උපදින්න යම් අකුසලයකින්නේ නේද? එයාගේ කර්ම ශක්තිය ඒ අකුසලයත් මොකක් වෙන්න ඕනේද එහෙනම්? ගෙවිලා ඉවර වෙන්න ඕනි. මොකක් ලබන්න නන්ද? පින ලබන්න නම්. මං කියන දේ පැහැදිලිද? දැන් ඒක මෙතන කියනවා. අපේ ගෙවල් වල කෑම බීම ගොඩ ගහලා හැදෙනවා. හැබැයි අපි කාටවත් අමතක වෙනවා. කවුද? ඒකට එක හේතුවක් තමයි ඒ අයගේ කර්ම ශක්තිය මොකක් වෙලා නැද්ද එහෙනම්? ගෙවිලා ඉවර වෙලා අපි යන් එහාට. ඒවං දදංති ඥාතිනං යේ හොන්ති අනුකම්පකා සුචීපනීතං කාලේන කප්පියං පන්න භෝජනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්त्वा ඥාතිපෙත්තා සමාගතා. දැන් බලමු තේරුම. මෙන් බලන්න. නෑදෑයින් අතුරින් ඔවුන්ට අනුකම්පා කරන යම් කෙනෙක් වෙත්නම් ඕන්න. නෑදෑයෝ අතරේ කාටද? මියගිය ඥාතීන්ට අනුකම්පා කරන කෙනෙක් වෙත්නම් ඔව්හු ඒ ප්‍රේතයන් එහි පැමිණ සිටින අවස්ථාවෙහිදී
පිරිසිදු ප්‍රනීත කැපසරු ආහාර පාන පිළියෙල කොට මේ පින පරලොව ගිය අපේ ඥාතීන්ට ලැබෙත්වා ඒ ඥාතීහු සුවපත් වේවා කියා දන් දෙති. ආන්න දැක්කද? කවුරු ගැන අනුකම්පා කරන අයද? ඥාතීන් ගැන අනුකම්පා කරන අය. එහෙම අනුකම්පාවක් නැති අයට මේම සීපත් කරලා මේ අයට පින් දෙන්න හිතෙන්නේ නැද? ඔයගොල්ලෝ මේ නම් ලිස්ට් එකක් ලිව්වනේ නේද? නම් ගොන්නක් ලිව්වා. ඇයි ලිව්වේ? පින් දෙන්න ඕනේ නිසා. ඒක එහෙම වෙන්න ඕනේ. තේරුණාද කියන දේ? දැන් ඇත්තටම මියගිය ඥාතීන් මෙහෙම කොලේක ලියන්න පුළුවන්ද? මේ කොලේ පුරාම ලිව්වත් ලියලිවර කරන්න පුළුවන්ද? බෑ. නේද? ඒ තරම් දීර්ඝ සංසාරයක අපි ඉන්නේ. නිසා ඔයගොල්ලෝම වචනයක් පාවිච්චි කරලා තිබුණා නේද? වචන දෙකක්. මොකද්ද? පරම්පරා දෙකේ. පරම්පරා දෙකේ. අම්මගේ පාර්ශවයෙන් සහ අනිත් පැත්තෙන් කාගේද? තාත්තගේ පාර්ශවයෙන්. පරපුරවල් දෙකේ නේද? දැන් මම පින් දෙන කොටත් පාවිච්චි කරනවා වචනයක්. වර්ග පරම්පරාවේ. ඇයි අපිට නම් කියලා සිහිපත් කරන්න බැරි නිසා. තේරුණාද? එතකොට ඔබ අද මේ පින්කමේදී මේ නම් සිහිපත් කරලා පින් දෙන්නේ ඒ අය කෙරෙහි මොකද්ද? අනුකම්පාවෙන්. බලන්නකො මේ ගාථාවේ තියෙනවා ඒක. සූත්‍ර දේශනාවේ තියෙනවා. තේරුණාද කියන්නේ? අපි අද හොඳට ඉගෙන ගන්න ඕනේ මේ කාරණා එන. අනුකම්පා පෙරදැඩිව පින්කමක් කළාම අපි අපේ මියගිය ඥාතීන්ටත් මොකක් කරන්න ඕනේද එහෙනම්? ඒ පින අනුමෝදන් කරන්න ඕනේ. දැන් මේ කියන්නේ ඒකයි. අනුකම්පා කරන යම් කෙනෙක් වෙත්නම් ඔහු ඒ ප්‍රේතයින් සිහිපත් කර ඉදම් මේ ඥාති ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති. අපි පින් දෙන ගාතාව නේද? ඒ ගාතාව කියලා මොකද කරන්නේ? ඒ ඥාතීන් සුවපත් වේවා කියලා මේ පින් අනුමෝදන් වේවා කියලා මොකක් කරනවද? ප්‍රාර්ථනා කරනවා. පින් දෙනවා. ඊගාවට ඕම් බලන්න. පහූතේ අන්නපානම් හි සක්කච්ඡං අනුමෝදරේ චිරං ජීවතුනෝ ඥාති යේසං හේතු ලබාමසේ අම්හා කංච කතා පූජා දායකාච අනිප්පලා. කොහොම බලන්න ප්‍රතිඵලය මොකද්ද කියන්නේ? කියා දන් දෙන ඒ ඥාති ප්‍රේතයෝද එසේ බොහෝ ආහාර පාන පුද දෙන කල්හි නොඑක් දෙසින් එතනට රැස්ව ඒ පින කර්මඵල අදහමින් මනවින් අනුමෝදන් වෙති. අර ගොල්ලොත් එනවා කොතෙන්ටද? පින් දෙන තැනට. තේරුණාද කියන දේ? ඇවිල්ලා ඒ අයත් ඒ පින මොකක් කරනවද? අනුමෝදන් වෙනවා. දැන් මේවා අපිට ඇහැට පේනවද? මේවා අපිට ඇහැට පේනවද? නැහැ. ඔය දැන් ඔයගොල්ලෝ පේන බලන්න යනවා කියලා එහෙම කරනව නේද? අපේ තියෙනවනේ. ඔයගොල්ලෝ යන්නේ නැතුව ඉතින් මං කියන්නේ එහෙම තියෙනව නේද? දැන් ඒ කොහොමද ඒව කියන්නේ? ඔය හරියට විස්තර කියන්නේ. මේ ආවල් තැන මේ ගහ තියෙනවා, මේ ගේ තියෙන්නේ මෙතන, මෙන්න පඩි පෙළ. කොහොමද කියන්නේ? ඔවුන් ඔය ප්‍රේත කොට්ටාස අල්ලගෙන තමයි ඒව කරන්නේ. තේරුණාද කියන්නේ? ඒ ප්‍රේත කොට්ටාස අල්ලගෙන තමයි ඒවා කරන්නේ. ඒවා තමන්ට හසුරව ගන්න පුළුවන්. ඒක දීර්ඝ පාඩමක්. ඒ ගැන බණ කිව්වොත් පැයක් ඒ ගැනම බණ කියන්න වෙනවා. තේරුණාද කියන්නේ? හරි? එතකොට දැන් මෙතන කියන්නේ මොකද්ද? අර අය ඇවිල්ලා අපි දෙන පින මොකක් වෙනවද එහෙනම්? අනුමෝදන් වෙනවා. කර්මඵල අදහමින් අනුමෝදන් වෙනවා. සතුටු සිතින් ඒ පින අනුමෝදන් වෙනවා. දැන් ඔන්න ප්‍රශ්නක් තියෙන ඔය අතරේ. දැන් හැමෝටම මෙහෙම පින් ගන්න පුළුවන්ද එහෙනම්? බෑ බෑ. දැන් තමන්ගේ කර්ම මොකක් වෙලා තියෙන්න ඕනේද මේ වෙනකොට එහෙනම්? ආන්න හරි. ගෙවිලා තියෙන්නත් ඕනේ. එහෙම නැතුව පින් ගන්න බෑ. ඊළඟට යම් නෑද හිතවෙතකු නිසා අපිට මේ පින ලැබුණේද ඔවුන් විසින් සංඝයාට පමණක් නොව පින්දීම් වශයෙන් අපටද පූජාවක් කරන ලදී. දැන් පින්දීම් වශයෙන් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි දානි දුන්නේ කාටද? ඒ ලබාගත්තු පින කාටද? ආන්න හරි. අපිටත් පූජාවක් කරන ලදී. අපේ ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වේවා චිරං ජීවතුනෝ ඥාති. කවුද දැන් මේක කියන්නේ? අන්න බලන්නකෝ. තේරුණාද කියන දේ? අපේ නෑයෝ බොහෝ කල් ජීවත් වේවා කියලා ආශිර්වාද කරනවා අපිට කවුද? මියගිය ඥාති. ඊළඟට කියනවා
ඔහු දුන් පින් නෑයන්ට ස්තුති කරති. එසේම දායකයාගේ දානයද නිෂ්ඵල නොවෙන්නේය. ඥාතීන්ටද පින් ලැබීම හැරුණුකොට දායකයාටද මහා පිනක් අත්වෙන්නේ. දැන් ඥාතීන්ට පින් අනුමෝදන් වීම තුලින් ඒගොල්ලන්ගේ සුගතිය හැදෙනවා. ඒගොල්ලෝ අපිට ආශිර්වාද කිරීම තුලින් මොකද වෙන්නේ? අපිටත් වෙන කරදර බාධක මොකක් වෙනවද? නැති වෙලා යනවා. දැන් මේවා හැට පේන දේවල්ද? නෑ. එහෙම මේවා ඕනි තරම් අපි අතරේ නැද්ද? තියෙනවා. බෝධි පූජාවක් කරලා අපි ආශිර්වාද ලබා ගන්නවා. හැට පේනවද? නෑ. හැබැයි ආශිර්වාදයක් නැද්ද? තියෙනවා. පිරිත් ටික කියලා අපි ආශිර්වාද ලබා ගන්නවා. හැට පේනවද? හැබැයි ආශිර්වාදයක් නැද්ද? පැහැදිලිවම තියෙනවා. තේරුණාද? ඒ වගේම තමයි මේ කටයුත්තේදීත් මොකද කරන්න ඕනේ එහෙනම්? අපි අපේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න ඕනි. සතුටු සිතින් ඒ ඥාතීන් මොකක් කරනවද එහෙනම්? ආශිර්වාද. නම් උපන් දිනේ දවසේ අද කරන වැඩේ නරකද අපි? දැන් හිතන්න බලන්න. කල්පනා කරලා බලන්න. නේද? උපන් දිනේ කියන්නේත් අපි සතුටු වෙන දවසක් නේද? අපි සතුටු සිතින් බණ කියලා බණ අහලා රටටත් බණ අහන්න හදලා දීලා අපි අපේ මියගිය ඥාතීන්ටත් මොකක් කරනවද? පින් දෙනවා නේද? එතන ප්‍රධානයි තාත්තා, ස්වාමියා නේද? ඊළඟට අපේ අනිත් පස අම්මා ජීවතුන් අතර ඉන්නවා. අම්මට මොකද කරන්නේ? ආශිර්වාද කරන. බලන්නකො මෙතන දැන් එක පැත්තකින් නොපෙනෙන බලවේගවල ආශිර්වාදය අපිට ලැබෙනවා. අනිත් පැත්තේ ඉන්න අයගේ ආශිර්වාදයත් අපිට ලැබෙනවා. බලන්නකො කොච්චර ලස්සන පින්කමක්ද අද කෙරෙන්නේ කියලා මේ ඇවිල්ලා. අපි යන් එහාට. නහි තත් කසියත්ති ගෝරක් කතේන විජ්ජති වනිජ්ජාතාදී සිනත්ති හිරඤ්ඤේන කයාකයන් ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහින්. මේකෙත් තියෙන ලොකු අදහසක් කොම් බලන්න. ඒ പ്രേත ලෝකයෙහි ඒ කියන්නේ ජීවිකාවන් වශයෙන් പ്രേතාත්මයකට ගියාට පස්සේ දැන් අපි ජීවත් වෙන්න විවිධ දේවල් කරනවානේ. പ്രേත ලෝකයට ගියාට පස්සේ ජීවිකාවන් වශයෙන් මොකක් කරන්න පුළුවන්? මේ කියනවා. සීසෑම් නෑ නේද? ඔය ගෝරක් කෙත්ත කියලා කිව්වේ ඒකයි. ගවයෝ ආදී ඒව බලා ගන්න බෑ. ගව පාලනය කරන්න බෑ. කෙත්ත කියන්නේ කුඹුරට. කුඹුරු වැඩ කරන්න බෑ. රන් රුවන් කරන ගනුදෙනුවකොත් නෑ. රත්තරන් රුවන් ආදී ඒවයින් කරන ගනුදෙනුවකොත් නෑ. එබඳු වෙළඳාමකොත් නෑ. මැරි പ്രേත ලෝකයට පැමිණියෝ මෙලව නෑ හිතවතුන් විසින් දෙන ලද පිනෙන්ම මොකක් වෙනවද? යැපෙනවා. අපිට පින්කම් කරගන්න පුළුවන්. හැබැයි പ്രേත ආත්ම වලටපත් වුනහම ඒ අයට පින්කම් කරගන්න ඉඩක් නෑ. කුඹුරු වැඩ කරන්න බෑ, සීසෑම් කරන්න බෑ, ගවයෝ බලා ගන්න බෑ නේද? රන් රිදී මසු කහවණු පරිහරණයක් නෑ. එහෙනම් ඒ අයට තියෙන එකම පිහිට පිලිසරණ මොකද්ද? අපි දෙන පින පමණයි. වෙන කිසිම පිලිසරණක් නැහැ. පිහිටක් නැහැ. වෙන ලබන්න පුළුවන් දෙයක් නැහැ. තේරුණාද කියන්නේ? අපි යන් එහාට. මං මාතෘකාවට ගත්තු ගාථාව ඔබ දන්න ගාථාව. මොකක්ද? උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවත්තති ඒවමේව ඊතෝ දින්නං පේතානං උපකප්පති. මොකද්ද කියන්නේ? උස් බිමකට වැටුණු වැසි ජලය. කඳු වලට වැටෙනවනේ වැහි. අපි නිකන් හිතමු කන්දට වහින වැස්ස. වැහි ජලය. මොකද වෙන්නේ? පහත් බිම් කරා ගලාගෙන එනවා. එහෙම නේද? දැන් සිරීපාදෙන් පටන් ගන්න ගංගා ටික බලන්නකො නේද? ශ්‍රීපාද දිහාට සැරට වහිනකොට මෙහි ගංගා මොකක් වෙනවද? ගලනවා නේද? උස් කඳු වලට වැටෙන ජලය කොහෙටද ගලාගෙන එන්නේ එහෙනම්? පහළට ගලාගෙන. උන්න මේ උදකං වට්ටං යතා නින්නං පවත්තති. සමහරු ඕකට යතා දින්නං කියලා කියනවා. එහෙම වුණොත් සම්පූර්ණයෙන් අර්ථය මොකක් වෙනවද? විකෘති වෙනවා. දින්නන් නෙමෙයි. මොකක්ද දෙන්න ඕනි?
නින්න කියලා කියන්නේ නිම්න. පහත් නිම්න. උඩ ඉඳලා ගලන්නේ ගංගා කොහෙටද? පහළ නිම්න වලට ගලා බසින්නේ යම්සේද ඥාති මිත්‍රයන් විසින් මෙලවින් දෙන ලද පින ඒ ප්‍රේතයෙන් කරා පැමිණි. එහෙනම් උස්තැනකට වැටෙන වතුර පහළට ගලා එන්නාසේ අපි දෙන පිනත් කොහොමද යන්නේ? පහළට ගලාගෙන යනවා. කවුද පහළ ඉන්නේ එතකොට? പ്രേත ආත්ම වලට පහළට මොකක් වෙනවද? ගලාගෙන යනවා. මේ දීර්ඝ සංසාරේ අපිට එහෙම ඥාතීන් වෙච්ච අය කොච්චර ඇද්ද? පිංගන්ට බලාගෙන එන අය කොච්චර ඇද්ද? මේ සූත්‍ර දේශනාවට පදනම වෙන්නේ කල්ප 92කට කලින් නේද? තේරුණාද කියන්නේ? මේ සසරේ කොයි තරම්නම් එහෙම අපෙන් පිං බලාපොරොත්තුෙන් එන අය ඇද්ද? එතකොට පිං ගන්න කෙනෙක් පින් දෙද්දි නැති අවස්ථාවක් තියනවද එහෙනම්? කොන ප්‍රශ්න කරගන්න. තියනවද? නැහැ. එහෙම නැති අවස්ථාවක් නැහැ. කවුරු හෝ පින් ගන්න අපෙන් ඉන්නවා. අපි මේ ලියපු ලිස්ට් එකේ අය නැතත් කවුරු හෝ පින් ගන්න අපෙන් ඉන්නවා. එහෙනම් හොඳම දේ මොකද්ද? පින් දීමමයි හොඳම දේ. තේරුණාද කියන්නේ? මේ බලන්න. යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නං පේතානං උපකප්පති. පිරි ඉතිරි ගලාගෙන යන ගං හෝදිය සාගරය පුරවන්නේ යම්සේද? ගංගාවල් ගිහිල්ලා කොහෙද පුරවන්නේ? සාගරය පුරවන්නේ යම්සේද එසේම ඥාති මිත්‍රයින් විසින් මෙලවින් දෙන පින මොකක් වේවාද? අනුමෝදන් වේවා ප්‍රේතයෝ සුවපත් වේවා කියලා අපි මොකක් කරන්න ඕනේ දෙන? පින් දෙන්න ඕනි, ප්‍රාර්ථනා කරන්න ඕනේ. මෙන් බලන්න. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සඛාචමේ පේතානං දක්ඛිනං දජ්ජා උබ්බේ කත මනුස්සරං. ඒ මිය පරලොව ගිය ඥාතිවරයා ජීවත්ව සිටියේදී ඔන්න අහගන්න. මට මේ දෙය දුන්නේය, මට මේ උපකාර කළේය, ඒ මගේ ඥාතියාය, ඒ මගේ මිත්‍රයාය, ඒ මගේ යාළුවායයි මෙසේ පෙර කළ උපකාර සිහි කරමින් මිය පරලොව ගිය නෑ හිත මිතුරන් උදෙසා මොකක් වෙන්න ඕනේද? පින් දෙන්න ඕනේ. හාම් බලන්නකො මේ ලස්සනට ගලපලා තියෙන හැටි. කළ ගුණ මොකක් කරන්න ඕනේද? මතක් කර කර මොකක් කරන්න ඕනේද? ඒකනේ ඔය අපි ඔබ බණ කියනකොට එහෙම අපිට විස්තරයක් කියන්නේ ආරාධනා කරන්නේ මාව. හාමුදුරනේ තාත්තා මෙහෙමයි අපිට කළේ. නේද? මේ මාමා මෙහෙමයි අපිට කළේ. නේද? කියනවා නේද එහෙම? අපි ඒවා බණට ඊට පස්සේ මොකක් කරනවද? අපි ඒ ಗುಣ කතා කරනවා. ඒ නිසා තමයි දානේ ගෙදරකදී භුක්තානුමෝදනාවේදී පින් අනුමෝදන් කරන්න එහෙම කලින් අපි ඒ ඥාතියගේ මොනවද කියන්නේ? ಗುಣ කියන්නේ. තේරුණාද? අපි ටිකයි කියන්නේ. මොකද අපි දන්නේ ටිකයිනේ. ඒ ටික අහන් ඉන්නකොට ඔබට. එතකොට අපි එතෙන්දි මතක් කරන්න ඕනේ නුගුණ එහෙම නෙමෙයි මොනවද? ඒ මිනිස්සයාගේ තිවිච්ච හොඳයි අපි මතක් කරන්න ඕනේ. තේරුණාද කියන්නේ? ඒ හොඳ පැති සිහිපත් කර කර දැන් මේ කියන්නේ මේ දේ මට දුන්නේය, මේ උපකාර කළේය නේද? ඒ මගේ ඥාතියා, එයා මගේ මිත්‍රයා නේද? එයා මගේ යාළුවා. ඊළඟට මෙන්න මේ විදිහට මට උපකාර කරලා තියෙනවා. මේවා මතක් කර කර මොකද කරන්න ඕනේ එහෙනම්? පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒවා පින් වෙන්න ඕනේ දේවල්. අපිත් බනට ඕවා කියනවා. ඔබත් ඒවා මොකක් කරන්න ඕනේද එහෙනම්? කල්පනා කර කර මොකක් කරන්න ඕනේද? මේ පින අනුමෝදන් කරන්න ඕනේ. ඊළඟට නහිරුන්නං ච සෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා නතං පෙත්තාන මත්තාය එවං තිට්ඨං තිඥාතයෝ. ඔන්න හොඳ දෙයක් කියනවා අහගන්න. හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ වෙනයම් වැළපීමක් හෝ වේද එය පරලොව ගිය ඇත්තන්ගේ ප්‍රයෝජනීය පිණිස හේතු නොවේ. ඕන්න. අඩල වැඩක් තියෙනවා. දැන් මේ කියනවා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා.
හැඬීමක්, ශෝක කිරීමක්, වැළපීමක් මේ එකක්වත් පරලොව ගිය අයට වැඩක් තියෙනවද? වැඩක් නැහැ. තේරුණාද කියන්නේ? ඒ කුමක් කළත් ඒ ඥාතිහු එසේම දුක් විඳිමින් සිටිති. අපි මෙහි අඬනවා. තේරුණාද කියන්නේ? එහෙනම් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒ මොනම කළත් ඒගොල්ලෝ එතනම තමයි. ඇත්තටම මෙතෙන්දි වැදගත් කාරණයක් තමයි ඔය පින් අනුමෝදන් එහෙම කරද්දී අඬා පින් දීම නෙමෙයි වෙන්න ඕනේ. කොහොමද පින් දෙන්න ඕනේ? ශක්තිමත් සිතින්, සතුටු සිතින් පින් දෙන්න ඕනේ. මොකටද අපි අඬන්නේ? සමහරු පින් දෙන්නේ මොකක් කරකටද? අඬා. එහෙම නෙමෙයි. දැන් අපි ප්‍රාර්ථනාවක් වුණත් සතුටු සිතින් කරනකොට නේද? හොඳ හිතින් කරනකොට නේද ඒකේ පිහිටීමක් තියෙන්නේ. මං කියන දේ තේරෙනවද ඔබ? ඒ වගේම තමයි මියගිය කෙනෙකුට පින් අනුමෝදන් කරද්දිත් මොකක් කරන්න ඕනේ තේනවා? සතුටු සිතින් අපි පින් දෙන්න ඕනේ. හිත ශක්තිමත් කරගෙන පින් දෙන්න ඕනේ. අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. එහෙනම් අර කලින් කියපු කාරණා අනේ මට මෙහෙම උදව් කළා තියෙනවා. මේ මගේ ඥාතිය මේ විදිහට මට සලකලා තියෙනවා. නේද? මේ මගේ තාත්තා අද මම මෙතන ඉන්නේ මගේ තාත්තට පින් සිද්ධ වෙන්න. අනේ මගේ තාත්තා මේ පින මොකක් වෙන්න ඕනි කියලා දෙනවා. අනුමෝදන් වේවා කියන හැඟීම හැම විටම මොකක් වෙන්න ඕනේ? ඔළුවේ වැඩ කරන්න ඕනේ. මගේ මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා කියන හැඟීම හැම විටම ඔළුවේ වැඩ කරන්න ඕනේ. එහෙනම් අඬා පින් දීම නෑ. දැන් අපි දකින්නව නේද සමහර තැන්වල මේව හොඳයිද? හරිද එතකොට? වැරදි. බුදුහාමුදුරෝ දේශනා කරන නම් හැඬීම්, ශෝක කිරීම, වෙන වැළපීම් මේ වයින් වැඩ නෑ. අපි යන් එහාට. අයංකෝ දක්ඛිනාදින්නා සංගම් හි සුප්පතිට්ඨිතා දීගරත්තං හිතායස්ස ඨානසෝ උපකම්පති. ඔම් බලන්න. මහරජ ඔබ විසින් ඥාතීන්ට පින් පිණිස යම් දානයක් දෙන ලද්දේද ඒ මේ දක්ෂිනාව ඒ උතුම් පින් කෙත වූ සංඝයා කෙරෙහි මනාව පිහිටියා වන්නේය. දැන් අතෙන්ට ගලපනවා. රජ්ජුරුව දානේ දුන්නේ කාටද? හාමුදුරුවන්ට. ඒ പ്രേත සමූහයා දීර්ඝ කාලයක් හිතසුව පිණිස වන්නේය කියලා කියනවා. හාමුදුරුවන්ට දානේ පූජා කළා. ඒ දානේ පූජා කිරීම තුලින් ලැබෙන පිනින් අර പ്രേත සමූහයා මොකක් වෙනවද එහෙනම්? දීර්ඝ කාලයක් සැප පිණිස වෙනවා. දුක් පිණිස නෙමෙයි සැප පිණිස. කල්ප 92ක් පිංගන්න බලාගෙන ආපු අය මොකක් වුණාද? අතනින් මිදුණා. දැන් අපි කියනවා නේද පැන් කෝප්පේ මොකක් කරන්න කියලාද? පූජා කරන්න අතගස්සලා. දානේ පූජා කරන්න. ඒ පූජා කරනකොට අපේ හිතේ වැඩ කරන්න ඕනේ මොකද්ද? මේ පින අනුමෝදන් වේවා මගේ මියගිය ඥාතීන්ට. අපි ඉස්සෙල්ලම පූජා කරන්නේ දානෙකදී මොකද්ද? පැන් කෝප්පේ නේද? සමහරු හිස් කෝප්පක් තියලා තියෙනවා. තේරෙනවද කියන්නේ? හිස් කෝප්ප තියන්න හොඳ නෑ. සමහරු පූජා කරන්නේ හිස් කෝප්ප. ඒකේ නෑ මොනවද? පැන්. එවෙලේ වක් කරලා හරි මොකක් හරි කරලා නේද? හොඳම දේ තමයි පැන් වක් කරලා පිඟානේ වහලා තියෙන්නේ. එතකොට ඒක පූජා කරනකොට ඇතුලේ මොනවද තියෙන්නේ? පැනොත් තියෙනවා. සමහරු දන්නේ නෑ මේ හිස් කෝප්ප තමයි පූජා කරගෙන ගිහින් තියෙන්නේ. පස්සේ තමයි වතුර වක් කරන්නේ. එහෙම වෙන්න බෑ. තේරුණාද කියන්නේ? දැන් රජුරවන්ටත් මේ කාරණා ටික ඔයාලා කතාව දන්නවනේ මම ඒකයි ගත්තේ නැත්තේ. පැන් කෝප්පේ පූජා කරනකොට අරහේ පැන් පොකුණු පහ වෙනවා. මේක පේන්න තිව්වේ බුදුහාමුදුරුවෝ රජුරවන්ට විතරයි. පේන්න සැලැස්සුවා. දානේ පූජා කරනකොට ආහාර අරහේ පහළ වෙනවා. වස්ත්‍ර පූජා කරනකොට වස්ත්‍ර අරහේ පහළ වෙනවා. නේ කතාව කියවනම් මට මේ ටික කියන්න වෙන්නේ නැහැ. ඒකයි මම කතාව නොකිය හිටියේ. තේරුණාද කියන දේ? ඒ පූජාවන් සිද්ධ කරනකොටත් අපි අපේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද? අනේ මේ පින මගේ ඥාතීන් අනුමෝදන් වේවා කියලා. තේරුණාද? දානයක් දෙන වෙලාවකදී කවදාවත් ඒ වැඩ අතෑර ගන්න එපා. දැන් සමහරු මොකක් කරනවද? කවුරු හරි ඉස්සරහට තල්ලු කරලා දාලා තමන් මොකක් වෙනවද? පස්සට යනවා. ඔය ගොඩාක් වයසක අය නම් ගන්න හරි අමාරුයි. නේද නිමල් මහත්තයා? අද තරුණ පරම්පරාව එහෙම නෑ එනවා. වයසක අය හරිම අමාරුයි ගන්න ඉස්සරහට දානේ ටිකක් එහෙම පූජා කරව ගන්න. මන් දන්නේ මොකක් වෙලාද කියලා. අපි දකිනවා ඒක දානේ ගෙවල් වලදී. අනේ එන්න. ඇවිල්ලා මොකද කරන්න ඕනේ? පූජා කරන්න.
පඩික්කම අල්ලන්න නේද? පිරිකරක් පූජා කරන්න. පූජා කරන්න පිරිකරක් නැත්නම් අඩුම පූජා කරපු පිරිකරට හරි අත ගහලා මොකක් කරන්නද? පින් අනුමෝදන් කරන්න. දානේ පොඩ්ඩක් බෙදන්න. බෙදලා පින් අනුමෝදන් කරන්න. එහෙනම් ඒක මොකක් වෙන්න ඕනේද? විය යුත්තක්. තේරුණාද කියන දේ? විය යුත්තක්. අත්හැර නොගෙන කරගත යුත්තක් ඒක. අපි පස්සට වෙලා හරියන්නේ නැහැ ඒ වයිදි. කොහෙට එන්න ඕනේද? ඉස්සරහට එන්න ඕනේ. කවුරුත් පොඩ්ඩ හරි දානේ මොකක් කරන්න ඕනේ? බෙදන්න ඕනේ. චුට්ට හරි බෙදන්න ඕනේ. දැන් ගෙදරක පින්කමක් කරනකොට ඇත්තට මේක කරන්න පුළුවන්. මහා පරිමාණ පිරිසක් නැහෙනේ. නේද? හැමෝම මේකට පොඩ්ඩ හරි මොකක් කරගන්න ඕනේද එහෙනම්? දායක කරගන්න ඕනේ. දායක කරගෙන අනුමෝදන් කරන්නත් ඕනේ. කාටද? දැන් සමහරු පින්කම් කරනවා කළා විතරයි දෙන්නේ. ඒක හරිද? ඒකත් වැරදි. තේරුණාද කියන දේ? අනුමෝදන් කළා වගේම අර ගොල්ලන්ට මොකක් කරන්න ඕනේද? දෙන්නත් ඕනේ. තමන් කළා වගේම අර අයට දෙන්නත් ඕනේ. කරපු දේ දෙන්නේ නැතුව කොහොමද ඒගොල්ලන් ගන්න? තේරුණාද කියන දේ? කරපු දේ තමන්ට තියෙනවා. අනිත් අයටත් එහෙනම් මොකක් කරන්න ඕනේද? ප්‍රේතයටත් අනුමෝදන් කරන්න ඕනේ. අපි යන්තව එහාට. එක ගාථාවයි තියෙන්නේ එතනින් ඉවරයි. සෝඥාති ධම්මෝ ච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච බික්කෝන මනුප්පදින්නං තුම්මේහි පුඤ්ඤං පසුතං අනප්පකං. බලන්න මේ දක්ෂිනාව දීමෙන් ඔබ ඥාති ධර්මය පෙන්වන ලද්දේ. මොකද්ද මේ කලේ? ඥාති ධර්මයේ ඥාතීන්ට සංග්‍රහ පිණිස තමයි මේක සිද්ධ කළේ. නෑයකු විසින් නෑයන්ට කළ යුතු සංග්‍රහයක් මේ සිද්ධ කළේ. ප්‍රේතයන් හෙවත් මිය පරලොව ගිය ඇත්තන් සඳහා කළ හැකි උසස්ම පූජාව කරන ලද්දේ. මීට ඉහළ පින්කමක් තියෙනවද? මේක තමයි මියගිය ඥාතීන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම පින්කම්. මේ ගාථාවේ තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඊගාවට කියනවා භික්ෂු සංඝයාට ආහාර පාන ආදියෙන් ලබා දීමෙන් සැතපීමෙන් මහත් බලයක් දෙන ලද්දේය. ඔබ විසින් දේ මහත් පින රැස් කරගන්න ලදී. දුන්නු විදිහට තමයි මොකද්ද? විපාක හම්බ වෙන්නේ. දැන් දානය හරහා ඔබ අපිට දෙන්නේ මොකද්ද? මහත් බලයක්. දැන් මං උදේ දානේ වළඳාවේ බණ කියන්නේ. දැන් මම මේ නිරෝගීව මේ බණ ටික කියන්නේ මං උදේ ගත්ත මොකක් නිසාද? ආහාරය නිසා. බලන්නකො ඒ දානේ පූජා කරපු අයට පිනක්නේ. දැන් මං ඇවිල්ලා මොකද කරන්නේ ඔබට? බණ කියනවා. තේරුණාද කියන දේ? ඒ බල පහක් දේශනා කරනවානේ. ඒව ඔයගොල්ලෝ දන්නවා මොනවද? ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. මගේ ආයුෂ තියෙන්නේ මං ගත්තු දානේ හරහා. ඔබත් එහෙමයි ගන්න ආහාරය හරහා. අපේ වර්ණය රැඳිලා තියෙන්නේ අපි ගන්න ආහාරය හරහා නේද? අපි සැපසේ ජීවත් වෙන්නේ සැපවත්ව නේද? නිරෝගීව ජීවත් වෙන්නේ ගන්න ආහාරය හරහා. බල කියන්නේ ශක්තිය. මේ බණ ටික ඔබට කියන්න ශක්තිය මට ලැබුණේ මොකක් කරහද? ඒ වගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. ප්‍රඥාව කියන එක නුවණැස. මේවා හැදෙන්නෙත් මොකක් කරහද එහෙනම්? ආහාරය හරහා. එහෙනම් දුන්නේ යමක්ද ඒ දුන්නු ආහාරය තුල අඩංගු වෙන්නේ ඔය සම්පත් විදීන් පහද. ඊට අනුරූපී විපාකයක් කාටද හම්බ වෙන්නේ? ඔබටත් හම්බ වෙනවා. ඒ පහම හම්බ වෙනවා කාටද? ඔබට. මොනවද ඒ පහ? ආයු, වරණ, සැප, බල, ප්‍රඥා. මේ පහ අපි දෙනවා කාටද? තව ටිකකින්. මියගිය ඥාතීන්ට. දීපුවන් ඒගොල්ලන්ට ඒ පහම ලැබෙනවා. ඒ පහම ලැබෙනවා. බලන්නකො දැන් අර ගාථාවෙන් කිව්වේ ඒකයි. දානයක් තුල තමයි මේ කාරණා පහම අඩංගු වෙන්නේ. අන්තර්ගත වෙන්නේ. එතකොට දැන් මේ දුන්නු දානේ මොකද්ද? මේකත් දානේ. තේරුණාද කියන්නේ? මේ දුන්නු දානේ මොකද්ද? ධර්ම දානේ. මේ දානේ තමයි දිනන දානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඇයි මේක දිනන දානේ කිව්වේ? අර දානෙටත් වඩා වටිනවා. ඔබ පූජා කරන ආහාර පාන දානෙටත් වඩා වටිනවා මේක. ඇයි? දැන් බලන්නකෝ කී දෙනෙකුට මේ පණිවිඩය යනවා.
මේ බණ ටික අහගෙන ඉඳලා කී දෙනෙක් හෙට ඉඳලා මේ පින්කම් සිද්ධ කරයිද? මං කියන දේ පැහැදිලිද? ධර්ම දානය තුලින් මේ වටිනාකම් ඔබට කොහෙන් හෝ ලැබුණු නිසා නෙමෙයිද අද ඔබ මේ පින්කම කළේ? ඒ ලැබුණේ කොහෙන්ද අපිට? ධර්මයේ තුලින්. නැත්නම් අපි දන්නවද? මං කියන දේ පැහැදිලි. මේවායේ වටිනාකම කොහෙන් හෝ ඔබට ලැබිච්ච නිසා තමයි ඔබ අද මේ පින්කම සිද්ධ කළේ. එහෙම නොවුනනම් මේ පින්කම් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. ආන් සත්පුරුෂයා. තේරුණාද කියන දේ? ආන් වටිනාකම් දන්න කෙනා. ආන් මෙලවත් දිනන කෙනා. ආන් අනිත් පැත්තෙන් මොකද්ද? පරලොව දියුණුව සඳහාත් වැඩ කරගන්න කෙනා. අසාර්ථක කෙනෙක් වෙන්න එපා. අපි හැම විටම වෙන්න ඕනි එහෙනම් කවුද? සාර්ථක කෙනෙක් වෙන්න ඕනි. පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනි. තේරුණාද කියන්නේ? විවිධ මිනිස්සු කොට්ටාස ASCII තමයි අපි ජීවත් වෙන්නේ. අර කවියේ කිව්වේ ඒකයි මං. හතු හැදෙන්නෙත් මේ පොළොවේ, හතු වැනි හොඳ මෘතු මොලොක් මිනිස්සුත් ඉන්නේ මේ පොළොවේ. ඒ වගේම කටුපිල පතොක් හැදෙන්නෙත් මේ පොළොවේ, කටුපිල පතොක් වැනි නරක මිනිස්සු ඉන්නේ. හැබැයි ඒ අයගේ ඇසුරට ලක් වුණොත් අපි කොහේ යයිද කියන්න අපි දන්නේ නැහැ. එයම කෙනෙකුගේ දුකට මුල වේ. එබඳු දුක්ඛිත තත්වයන්ට පත්වෙන්න ජීවිතයේ අඩිය තියලා හරියන්නේ නැහැ. තබන හැම අඩියක්ම තියාගන්න ඕනි මෙලව යහපතත් පරලොව යහපතත් අරමුණ තමයි මොකද්ද? නිවන. නිවන ප්‍රාර්ථනා කරලා හැම වැඩක්ම සිද්ධ කරන්න ඕන. ආන් ඒ වෙනුවෙන් අද ධර්ම දේශනාව අපි ජීවිතේට එකතු කර ගමු. මේ කාරණා එකතු කර ගමු. ඉතින් මම මගේ නැන පමණින් තමයි මේ ඔබට පැහැදිලි කරලා දුන්නේ. සමහර විටක යම් යම් අඩුපාඩුකම් තියෙන්නත් පුළුවන්. මම හිතනවා එහෙම නැතුව ඇති කියලා ඔබට වැටහෙන්නේ නැති කියලා. ඉතින් අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ අම්මඩුව රංවල ගොඩකෙවල පදිංචි ඩී.කේ. අමිතා දේවගිරි අම්මා. මේ ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගෙන ඇවිල්ලා ලස්සන පින්කමක් අද සිද්ධ කළා. ඉතින් සූත්‍ර දේශනාවේ ගාථා 12යි. ගාථා 12ත් එක්කම අපි අද ධර්ම කාරණා ටික ඉගෙන ගත්තා. රටත් ඉගෙන ගත්තා. විශාල පින්කමක් සිද්ධ කර ගත්තා. පින්කමේ ආරමුණු මං කලින් සිහිපත් කළා. අපි කෙටියෙන් මතක් කරගමු. විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ කුසුමා දේවගිරි ඒ සහෝදරිය. ඒ වගේම මෙතන මේ බණහන් ඇවිල්ලා ඉන්නවා අම්මා එච්.එම්. ලොකුමැණිකේ අම්මට අවුරුදු 85ක් වෙනවා. ඒ ආදරණීය අම්මා. ඒ වගේම ඩී.කේ. අමිතා දේවගිරි මෑණියෝ. ඒ වගේම පුපුදු කරුණාරත්න පුතත්, සමිතා කරුණාරත්න දුවත්, ඒ වගේම ගුණසේකර දේවගිරි පවුලේ හැමෝමත් එකතු වෙලා අද මේ පින්කම මේ විදිහට සිද්ධ කළා. එහෙමනම් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින්කම් වල බලය ශක්තිය කරන කොටගෙන අපි කලින් සිහිපත් කරපු ඒ ගුණසේකර මහත්තයා, කරුණාරත්න මහත්මයා ප්‍රදාන පරපුරේ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබේ වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීම තුළින් දුකකනම් දුකින් අත මිදේවා, සැපවත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන් පින්කමේදී ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන උපන්දිනයන් සිහිපත් කරන අම්මලා තුම්පොළම, ඒ වගේම අද මේ පින්කමට උදව් උපකාර කරපු හැම දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන දරුදරියන්ට මේ පවුලට සම්බන්ධ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුපුදු සබිතා ඒ දුවටත් පුතාටත් ආශිර්වාද කරනවා. ඒ එක්කම විශේෂයෙන් මේ පින්කමත් එක්ක සහ සම්බන්ධ වෙච්ච මේ පොඩි දරුවගේ ඉඳලා වැඩිහිටි ඔය හැම දෙනාටමත් අපිට ඒ වගේම දම්සතර රූපවාහිනී නාලිකාවෙහි වර්තමාන සභාපති විහාරාධිපති අති ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට, ඒ වගේම දම්සතර මේ ශාඛාවෙහි එහෙම නැත්නම් මේ ස්ථානෙහි විහාරාධිපති මගේ කල්යාණ මිත්‍ර කරවිට පඤ්ඤාදස්සි හාමුදුරුව ඇතුළු මේ විහාරවාසී පූජනීය මහා සංඝරත්නයට, දම්සතර කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් නිවන් දකින්නට මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝම හොම වැදගත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. වැවුරු කන්නල බුදුරජ වෙහිරින් කලා බසිනා සදහම් අමාකඟුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම් සතර TV රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම් සතර TV ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි. අමතන්න දම් සතර TV රත්නපුර ශාඛාව 0.7 ප්‍රධාන කාර්යාලය දම් සතර TV වැවුරු කන්නල 0.41 22.55 337